අයිබෝන් සුව උදෑසනක් වේවා. අපි සුව සතියක් කියලා දිගින් දිගටම ප්‍රාර්ථනා කරනවා. දැන් අද සතියේ දවස් කිහිපයක් ගෙවිලා අයිබෝන් සුව උදෑසනක්. අද දිනුෂත් මමත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම පුවත්පත්වල දැන් වෙනදා නම් ලංකාදීප පුවත්පත විතරයි ආවේ. හැබැයි ඊයේ ඉඳලා ලංකාදීප දිනමින දිවයින මේ පුවත්පත් මුද්‍රණ ద్వාරයෙන් අපිට ලැබෙනවා. ඒ වගේම අද දවසේදීත් අපි සූදානම් ලෝකයේ කොහොමද තොරතුරු වෙන්නේ කියන එක කතා කරන්න. දිනුෂ අද දවසේ වැදගත්කම් ගැන බලනකොට මේ විශේෂයෙන් අපයෝජනයට ලක් වෙන්නේ බාල පරපුරනේ. වැඩිහිටියෝ අපයෝජනයට පත් වෙනවා කියන එක සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැහැ. ඉතින් එහෙම වෙනවද? ලොකු මාතෘකාවක් නෙවෙයි ඒක. හැබැයි දවසක් විදිහට අද දවසේ යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ ජුනි 15 කියන දවස ජුනි 15 කියන දවස ලෝක වැඩිහිටි අපයෝජන දැනුවත් කිරීමේ දවස විදිහට සලකලා තියෙනවා. මොකද්ද මේ වැඩිහිටි අපයෝජන කියලා කියන්නේ? වැඩිහිටියන් අපයෝජනයට පත් විය හැකිද? කොහොමද ඒක වෙන්නේ? මේ පිළිබඳව තමයි අද දවසේ වැඩි වශයෙන් කතා බහ කරන්නේ. වැඩිහිටි පුද්ගලයෙකු හානියට හෝ අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් එම පුද්ගලයාගේ විශ්වාසය දිනා ගැනීමෙන් තවත් පුද්ගලයෙකු විසින් කරන ක්‍රියාව මේ විදිහට සැලකනවා කියලා. විශ්වාසය දිනා ගැනීමෙන් හැබැයි අපයෝජනයට ලක් කරන අවස්ථාවල් අපි මේ වගේ දේවල් ලංකාවෙත් බොහෝ වෙලාවට දකිනවා. ඔය ගොඩක් අම්මලා තාත්තලා වරවට්ටලා දේපල ඉඩකඩම් ලියා ගැනීම සහ උණු ඊට පස්සේ මහමකට ඇදලා දැමීම. ඔබ හොඳ ආකාරවම දන්නවා වත්ත පිට ගෙදර වත්තෙන් එළියට පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් අර ගෙදර මෙහෙම වෙලා ඇති මේ ගෙදර වෙන මෙහෙම වෙලා ඇති කියලා තියයි. කල්පනා කරලා බලන්න තමන්ගේ අතිනුත් වැඩිහිටියෙකුට එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් අද පාරේ ඇවිදින කොටත් අපිට දකින්නට ලැබෙනවා දරුවෝ ගොඩක් හොඳට ඉගෙන ගත්තා කියනවා, හොඳ රස්සාවල් කරගෙන. හැබැයි අම්මා තාත්තා මහමග නැත්නම් අපි පහුගිය කාලේ දැක්කා තාත්තට ගහන දුවෙක් සම්බන්ධයෙන් බලු කූඩුවේ දාපු දෙමව්පියෝ ඉන්න රටක් මේක. එහෙම තැනක ඉඳගෙනයි අපි කතා කරන්නේ මේක සුබවාදීව කොහොමද ගන්නෙ, නැත්නම් මේ දේවල් නොවෙන්න නම් අපි කොහොමද වැඩ කරන්නේ. අද ලෝකෙන්ම සඳහන් කරලා තියෙනවා ලෝක වැඩිහිටි අපයෝජන දැනුවත් කිරීමේ දිනය කියලා. අපිත් උදේ පාන්දර මෙහෙම දෙයකින් දැනුවත් කරලාද පටන් ගන්න හිතුවේ. ඒ කාරණා නිසා දූ දරුවන් හා සම්බන්ධතාව, පෞල් සම්බන්ධතා බිඳ වැටීම් මේ වගේ දේවල් නිසා තමයි මෙහෙම කාරණාවල් සිද්ධ වෙන්නේ කියලා සඳහන් කරනවා. ලෝක ප්‍රජාවගේ අවධානය වගේම අපේ රටේ ප්‍රජාවගේ අවධානයත් වඩා වැදගත් වෙයි කියලා හිතනවා මේ වගේ වෙලාවක කතා බහ කරලා තියෙන එක. අද දවසේදී සංචරණ සීමාත් එක්ක ගෙදර ඉන්න ඔබටත් සංචරණ සීමා අස්සේ තමන්ගේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන ඔබටත් පොඩ්ඩක් මතක් කරගන්න හොඳ කාරණාවක්. ලෝක තත්ත්වය කොහොමද? ලෝක තත්ත්වයට අර බුද්ධික කියපු තැනින්ම යමුකෝ. දැන් සරලව කිව්වොත් ඔය බුද්ධික කියපු තේරුම ඒ තමයි මේ අපිව පාවිච්චියට ගන්න දෙන්න එපා. හරිද? අද දවසේ අරමුණ තමයි එහෙම වැඩිහිටි අපයෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ දිනයක් නම් කිරීමේ අරමුණ අර බුද්ධික ලිඛිත භාෂාවෙන් කිව්වා. ඒකේ සිල්ලර තේරුම තමයි අපිව පාවිච්චියට ගන්න ඉඩ දෙන්න එපා. යූස් වෙනවා කියලා කියන්නේ යූස් වෙන්න දෙන්න එපා කියලා. එතකොට අද පත්තර අතරේ රට දකින්න පිටු අතරේ අපිට පේනවා එක පුවතක් තිබුණා මේ වැඩිහිටියන් අපයෝජනයට ලක්වීම සහ දරුවන් අපයෝජනයට ලක්වීම. මේ දෙකම එක සිද්ධියක් ඇතුළේ අද අපිට කියන්න පුළුවන්. අද වාර්තා වෙනවා අවුරුදු 15 දරුවෝ දෙන්නෙක් තාත්තලට බොන්න දීලා අඹුකමට අරන් ගිහිල්ලා ඒ පුවතක් තියෙනවා. කොහේද මේ කින්දමන්ද උනේ කියලා කියන්න ලෑසි. එතකොට මේ සිද්ධිය ගත්තොත් මේ සිද්ධිය තියෙනවා වැඩිහිටියන් අපයෝජනයට ලක්වීම වගේම බාලවයස්කරුවන් අපයෝජනයට ලක්වීම. ලෝකේ තත්ත්වය දිහා සල්කා බලද්දිත් අපයෝජනයට ලක්වීම ඕනෑ තරම් පේන්න තියෙනවා. එන්නත් කරන වැඩපිළිවෙලෙදිත් මේ වැඩිහිටියන් අපයෝජනයට ලක්වීම ඕන තරම් වාර්තා වෙනවා. 17,70,12,575ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා ලොව පුරා අද උදෑසන වෙද්දී. 38,27,057 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ලෝක තත්ත්වය මෙහිම වාර්තා කරද්දී ඊයේ දවසට 2,95,712ක් අලුතෙන් ආසාදිතයන් වාර්තා වෙනවා. එයින් 62,597ක් ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. ඉන්දියාවේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ වුණා. ඒකේ ප්‍රතිඵල නිසා වෙන්නට පුළුවන් මේ දෛනික කොවිඩ් ආසාදිතයන් ගන්න අඩු වෙනවා. හැබැයි බ්‍රසීලයේ වැඩි වෙනවා. බ්‍රසීලයේ 40,865ක් ඊ දවසේ වාර්තා වෙනවා. 2,95,712ක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙද්දී. ඊයේ දවසට මරණ 6,303ක් වාර්තා වෙනවා. එයින් 1,452ක් මරණ ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. බ්‍රසීලෙන් මරණ 928ක් වාර්තා වෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය තුන්වන කොරෝනා
රැල්ලක අවධානමේ ඉන්නවා කියලා කියනවා. ඔවුන් ලොක්ඩවුන් කරලා තිබුණේ. ඒකෙන් එක්සිට් වෙන්න එහෙම නැත්නම් අගුළු අරින්න නියමිතව තිබුණා. හැබැයි දැන් අගුළු වැටීම තවත් සති දෙකක් ඉස්සරහට ගෙනියනවා කියලා වාර්තා කරද්දී අද අපිට වාර්තා කරන්න පුළුවන් ඊයේ දවසට වාර්තා වෙන ලංකාවේ තත්ත්වය කොහොමද කියලා. 14 වෙනිදා ඒ කියන්නේ ඊයේ රෑ 10:36ට යාවත් කාලන කරන COVID-19 මැලක්වීමේ කාර්යසාධක බලකාය වෙබ් අඩවිය වාර්තා කරන විදිහට ඊයේ දවසට අලුතෙන් රෝගීන් වාර්තා වෙනවා 2284ක් මරණ 2203ක් සමස්තයක් විදිහට වාර්තා වෙනවා. මේ වෙනකොට ලංකාවෙන් 2,25,922ක් කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. එයින් 1,90,464 දෙනෙක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. රෝහල් ගතව මේ වෙන විට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 33,255යි. ඊයේ දවසට 2,284ක් අලුතෙන් රෝගීන් වාර්තා වෙනවා කියලා කොවිඩ් කාර්යසාධක බලකායේ වෙබ් අඩවිය යාවත් කාලන කරනවා. අපි සුදනම් පුවත්පත්වල තියෙන තොරතුරු ඔබට අරගෙන එන්න බලමු. ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් මොනවද කියලා. දිව ඉන පුවත්පතෙන් ආරම්භ කරන්නම්. ගාලු එන්නත් සිද්ධියේ CCTV දර්ශන උසාවිය ඉල්ලයි කියලා දිව ඉන පුවත්පත වාර්තා කරනවා. දක්ෂිණ අධිවේගීය දර්ශනත් සොයයි. අහංගම සුගතපාල්ද දියගහනගේ තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. උණුවටන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පසුගිය ජූනි 5 වනදා හා ජූනි 7 වනදා ශ්‍රසනිකා කොවිඩ් ෂීල්ඩ් එන්නත දෙවන මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනයද උණුවටන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප්‍රමාණය ඒවයින් බෙදා හඳ එන්නත් ප්‍රමාණය හා ඉතිරි වූ එන්නත් ප්‍රමාණයද පිළිබඳ විස්තර ගාල්ල කොට්ටාශ අපරාධ විපර්යන අංශයෙන් ලබා දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කෙකුණුවල මහතා ඊයේ දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ සේවා අධ්‍යක්ෂවරයාට උණුවටන හා ඖෂධ ගබඩාවේ පාලකවලට නියෝගය ලබා දුන්නා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. අද අරුණ පුවත්පත සහ ලංකාදීප පුවත්පතත් ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරන්නේ ඔය පුවත. අරුණ පුවත්පත මෙහිමයි කියන්නේ කොළඹ කල්ලියකට සැලකිල්ල ගාල්ලේදී එන්නත විදගත් අයගේ නම් ලයිස්තුවක් ඇඳවයි අධිකරණ නියෝගයක් ඉෂාර රත්නකාර වාර්තා කරද්දී ලංකාදීපයේ මෙහිමයි ඒක කියන්නේ එන්නත් ලයිස්තුව CIDට දෙන්න පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂට උසාවියේ නියෝගයක් උණුවටන කාර්යාලයේත් අධිවේගී CCTV දර්ශන ඉල්ලයි උණුවටන G සුගතපාලයි ලංකාදීපයට අද ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ. දිනමින පුවත්පත වාර්තා කරන්න වෙන කාරණාවක් තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන කෝටි 15,000ක් ණයයි කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් DR ඔල්ගා තමයි මෙම කාරණාව කියලා තියෙන්නේ. තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන කෝටි 15,000ක් ණයයි. එතකොට ඒකද මේ අපි ගෙවන්නේ? ගෙවන්නේ කොහොමුණත් තෙල් ගින්නක් තියෙනවා. නැව් ගින්න නෙවෙයි තෙල් ගින්නක් තමයි දැන් තියෙන්නේ. ගිනිගත්ත කතාව තෙල් මිල ඉහළ නැංවීමේ වගකීම උදේගේ කර්මත පැටවීම හෙලා දකිනවා කියලා අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අටක නායකයන් කියන කියමන. පොහොට්ටුවේ ලේකම් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දාලා තෙල් මිල නැංවීමෙන් පීඩාවට පත් වුණ අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීම අවශ්‍යයි කියලා මේ ආණ්ඩුවට සහාය ලබා දෙන පක්ෂවල නායකයන් සඳහන් කරනවා කියලා මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්වලේ වාර්තා කරද්දී අද දිවයින පුවත්පත මේ ආකාරයෙන්ම වාර්තා කරනවා තවත් කරුණක් මේකට අදාළව ඒ තමයි සාගරගෙන් කරුණු විමසනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය නෝමන් පලිහවඩන දිවයින පුවත්පතට වාර්තා කරනවා. තමා මේ පිළිබඳව ලේකම්වරයාගෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවත් මේ ප්‍රශ්නය අල්ලගෙන ඇතැම් අය ආණ්ඩුවේ ප්‍රශ්න වැඩි කියා සිතවනවා නම් එය වැරදි බවත් ආණ්ඩුව තුළ වෙනසක් ඇති වනු ඇතැයි විපක්ෂයේ අදහස වැරදි ආණ්ඩුව දිගින් දිගටම ඉස්සරහට සාර්ථක ගමනක් යනවා කියලත් අගමැතිතුමා කිව්වා කියලා නෝමන් පලිහවඩනයි දිවයිනට කියන්නේ. අද අරුණ පුවත්පතේ වාර්තාව ඉදිරිපත් කරන සූදානම් සියලු සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 7,500ක අමතර දීමනාවක් ලබා දෙන බව කැබිනට් තීරණයක් විදිහට දැනුම් දීලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වලදී සෞඛ්‍ය සේවකයන් වර්ජනය කළේරුණා. වෛද්‍යවරුන්ට විතරක් මෙම වැඩි කිරීම කරන්න එපා, මෙම දීමනාව දෙන්න එපා කියලා. වෛද්‍ය සේවාවේ පමණක් දීමනාව වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට දැඩි අසාධාරණ විසඳීම සඳහා රුපියල් 7,500ක දීමනාවක් දීමට ඇමති මණ්ඩලය තීරණය කරලා තියෙනවා කියලා අද සඳහන් වෙනවා අරුණ පුවත්පතේ. ඔව්. දැන් මේ යෝජනාව ගැන වෘත්තීය සමිතියක කතා කරලා වෘත්තීය සමිතිය මේ 7,500ට කැමතිද නැද්ද කියලා තීන්දුවක් ගන්නත් ඉදිරියේදී නියමිතයි කියලාත් වාර්තා කරනවා. ඒ අතරේ සංචරණ සීමා තව ඉස්සරහට යයිද 14 වෙනිදායින් පස්සේ ඉස්සරහට ගිය සතියක් තවත් ඉස්සරහට යයිද සංචරණ සීමා ගැන තීරණය වන ආසාදිතයන් අනුව තීරණයක් ගැනීමට නියමිත බව. සංචරණ සීමා ගැන
තීරණය ගන්නේ හමුවන ආසාදිතයන් අනුව කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. සමන් ගමගේ කියන විදිහට දැනට රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීම පිළිබඳ තීරණය කිරීමට හැකිවන්නේ මේ සතිය තුළ හඳුනා ගන්න ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා සඳහන් කර සිටිනවා. ඒ අතරේ දිනමින පුවත්පත කියනවා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන ප්‍රකාශයක් සංචරණ සීමා පැන වූ පසු රෝගීන් අඩු වෙලා කියලා. දිනමිනවයි වාර්තා කර සිටින්නේ සංචරණ සීමා පැන වූ පසු රෝගීන් අඩු වෙලා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත මෙහෙම කියනවා ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩි විය හැකියි කියලා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන ප්‍රකාශය වෙනත් විදියකින් වාර්තා කරනවා. යනුව ඉදිරි දින කිහිපයේදී අනපේක්ෂිත ලෙස දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා. ඉදිරි දින කිහිපයේදී අනපේක්ෂිත ලෙස දෛනික ආසාදිතයන් ගාන වැඩි වෙන්න පුළුවන් කියලා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා කියලා කියන්නේ. හැබැයි පුවත මගින් හෙළිදරව් කරන්නේ නැහැ. අනපේක්ෂිත විදියට ඇයි වැඩි වෙන්නේ? එහෙම කියලා ඒකට හේතුව කොතනකවත් කියලා නැහැ. අද කතා කරන ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් දිගින් දිගටම කතා බහට ලක් වුණා. අපිට එන්නත් ලැබෙයිද නැද්ද නැත්නම් වෙන එන්නතක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද කියලා. දිව ඉන පුවත්පත වාර්තා කළ තියෙනවා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාවට ෆයිසර් දෙවන මාත්‍රාව ආරක්ෂිතයි කියලා. WHO එක කියයි කියන එක තමයි චතුර පමුණුව කියන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධානී අලහෙන්ද්‍ර ක්‍රැවියෝටෝ මහත්මයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. මිශ්‍ර කිරීම කරන්න පුළුවන් ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නතත් ෆයිසර් දෙවන එන්නතත් විදිහට ලබා ගන්න පුළුවන්. හැබැයි මේක ඇස්ට්‍රාසෙනිකා එන්නතට විතරයි මෙහෙම ආදේශ කරන්න පුළුවන්. නැත්නම් වෙනත් එන්නතක් ගහලා චීන එන්නතත් එක්ක මෙය සම්බන්ධ කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. දැනට කතා කරන විදිහට දැනට වුන් සොයාගෙන තියෙන විදිහට ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබාගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට පමණක් අවසර ලබා දිය හැකි එය උචිතයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධානී අලහෙන්ද්‍ර ක්‍රැවියෝටෝ මහත්මයා. ඒ කියන්නේ කොක්ටේල් එක යන්න පුළුවන්. කොක්ටේල් එක යන්න පුළුවන්. කොක්ටේල් එක යන්න පුළුවන් ඇස්ට්‍රාසෙනිකා වලට විතරක්. ඊළඟට අද අරුණ පුවත්පත කොටු කරලා පුවත් කීපයක් එහෙම නැත්නම් බොක්ස් කරලා කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුවත් කන්තෝරුවේ භාෂාවෙන් කිව්වොත් බොක්ස් කරලා වාර්තා කරනවා කාරණා කීපයක්. ඒ අතරේ රටපුරා ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 වෙනිදා ඇරලා සාලි කුමාර ගුණසේකර වාර්තා කරන දිවෙනේ සීලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළඳපොළ මේ මාසේ 17 වෙනිදා සහ 18 වෙනිදා විවෘත කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊළඟට සංචරණ සීමා තවත් දිගු කළ යුතු නම් සාධාරණ හේතු කියන්න කියලා ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා ඊයේ සෞඛ්‍ය අංශවලට දන්වා තිබෙන බව අද වාර්තා කරන තිස්ස රවින්ද්‍ර පෙරේරා අරුණ පුවත්පතට වාර්තා කර සිටිනවා. අර පුවත් ගොනුවෙන් අපි තෝරගන්නේ අනුව එළඹෙන 21 වෙනිදායින් පස්සෙත් සංචරණ සීමා දික් කිරීමට බලාපොරොත්තු වනවා නම් සමාජයේ කොවිඩ් ව්‍යාප්තියක් හෝ මරණ සංඛ්‍යාව වැඩිවීම ගැන පැහැදිලි අර්ථකථනයක් ලබා දිය යුතු බවට කමිටුවේදී අවධාරණය කර තිබෙනවා. තවදුරටත් වැඩි කරනවා නම් කාල සීමාව සංචරණ කාල සීමාව වැඩි කරනවා නම් මේ සංචරණ කාල සීමාවේදී මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව අඩු වුණේ කොහොමද කියලා අපි තාර්කික උත්තරයක් ගොඩනගා ගන්න ඕනේ. එහෙම නැතුව මේක වැඩි කරන්න පුළුවන්ද? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ වී තිබෙනවා. නිරෝධායනය අවසන් කර සමාජගත කරන පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන්ට කරන PCR පරීක්ෂණ මගින් දැනට ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වී ඇති නමුත් සමාජයේ ව්‍යාප්තියක් නොවන බව තහවුරු වී තිබෙනවලු. ඒ කියන්නේ ලෙඩේ හැදිලා සුව වෙලා ගෙදර ගියපු අයට එහෙම නැත්නම් ලෙඩේ හැදිච්ච අයගේ පවුල්වල සමාජිකයන්ගෙන් තමයි දැනට අලුතෙන් මේ රෝගීන් වාර්තා වෙන්නේ. දැන් ඊයේ 2200 ගණනක් වාර්තා වුණේ වැඩිපුරම ඒ අතර ඉන්නේ රෝගය හැදිලා ඒ ආශ්‍රිතයන්ට PCR කළාට පස්සේ තමයි මේ වාර්තා වෙන්නේ. ඒ ඇරෙන්න සමාජයෙන් වාර්තා වෙන්නේ නැහැ කියලා අරුණ පුවත්පත මේ අනුව කියනවා. සමාජයේ ව්‍යාප්තියක් නොවන බවට තහවුරු වී ඇති බැවින් මේ පිළිබඳව ඉදිරි කාලයේදී සංචරණ සීමා පැනවීම පිළිබඳ තීන්දුව ගනිද්දී හිතා බලා තීරණය කරන්න වෙනවා කියලා ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරනවා. මේ අතර බුද්ධික මේ සමාජ මාධ්‍යවල සමාජලාට ගහනවා ඩොක්ටර් ශවින්ද්‍ර කියලා. දැන් එතුමා අද මේ අපිත් එක්ක කතා බහට එකතු වෙන්නේ නැති නිසා අපිට මේක කියන්න පුළුවන්. හරිද? ඒ තමයි දැන් 14 වෙනිදායින් සංචරණ සීමා ඉවත් වෙනවාය කියලා එතුමා කිව්වා කියලා එනවා ඩොක්ටර් ශවින්ද්‍ර කියලා සමාජ මාධ්‍යවල ගහනවා. හැබැයි අපි
පත්තරමේන්තුවේදීත් කිව්වා හරියට මොකද්ද කතාව කියලා. එදා 14 වෙනිදායින් පස්සේ සංචරණ සීමා ඉවත් වෙනවය කියලා කතාවක් කිව්වේ නැහැ. අපි ඒක පත්තරමේන්තුවේදී කිව්වා. ඒ වගේම තමයි ආරක්ෂක අංශ මේ මොහොතේදී ඒ කරන කැපවීම ඉතාමත්ම අගය කළ යුතුයි. දිවාරයන් නැතුව ඔවුන් පැයාටි රස්සාවක් නෙවෙයි කරන්නේ. මේ විදියට මේ වැඩේට කැපවෙන උදවියට ගහලා මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? අන්තිමට බැලුවාම මේ විදියට මේ ගරහන උදවියම තමයි යුද්ධ කාලේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටියේ. හරිද? ඊළඟට නව යටතීතවාදීන් වෙනුවෙන් පෙනී හිටියේ. ඒ අයම තමයි මේ ගහන්නේ. කොරහ කිඹුල්ලු දකින්නවා කියලා. ඔව්. කොහොම තමයි අද නිරෝධාන නීතිය සම්බන්ධයෙන් කතා බහ කරනකොට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා නිරෝධාන නීති කැඩු 1198ක් අත්අඩංගුවේ කියලා. නිරෝධාන නීති කැඩු 1198ක් අත්අඩංගුවේ නිරෝධාන නීති උල්ලංඝනය කිරීම සඳහා ඊයේ 14 වෙනිදා පෙරවරු 6 වෙනිදා අවසන් වූ පැය 24 කාලය තුල තමයි 1198ක් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි එන්නත ලබා දීම සම්බන්ධයෙන් ගත්තොත් 28,30,000කට එන්නත ලබා දීලා තියෙනවා කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. 28,30,000කට එන්නත දීලා නිමන්ති රණසිංහයි වාර්තා කරන්නේ මේ වාර්තාව. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 28,30,000 දෙනෙකුට එන්නත ලබා දීම සිදු කරලා තියෙනවා 14 වෙනිදා වෙන විට. එන්නත ලබා දීමේ පිළිවෙල අනුව 13 වෙනිදා දිනේ පමණක් 60,697කට එන්නත ලබා දීලා තියෙනවා කියලා සඳහන් වෙනවා. දැන් පුංචි ළමයින්ට එන්නත ලබා දෙන්නට පුළුවනිද? එන්නත ලබා දෙන්නේ කොහොමද? මේ පිළිබඳව සාකච්ඡාවක් යනවා. අද ලංකාදීප පුවත්පතයත් වාර්තා කරනවා එන්නත වෙනුවට දරුවන්ට නාසයට ඉසින දියරයක්. එන්නත වෙනුවට දරුවන්ට නාසයට ඉසින දියරයක් චීනෙන් සහ රුසියාවෙන් තමයි මේ හඳුන්වා දීම සිදු කරන්නේ. මොස්කව් නුවරදී තමයි මේ පිළිබඳව වාර්තාවක් විදියට රොයිටර් පුවත්පත් මේ වාර්තා කරන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි නව එන්නතක් නාසයට ඉසින දියරයක් ලෙසින් කුඩා දරුවන් සඳහා හඳුන්වා දීමට චීනය සහ රුසියාව සූදානම් වෙලා තියෙනවා. මේ දෙක එකතු වෙලා නෙවෙයි මේ වැඩේ කරන්නේ. වෙන වෙනම තමයි චීනය වෙනමත් රුසියාව වෙනමත් කරන්නේ. චීනය සහ රුසියාව පවසා තියෙන්නේ ඔවුන් නිපදවන එන්නත් මේ වන විට සායනික අත්හදා බැලීම සඳහා යොදාගෙන ඇති බැවින් ලබන සැප්තැම්බර් මාසයේ වමන වන විට ඔවුන්ගේ එන්නත ලොවට හඳුන්වා දීමට හැකියාව ලැබෙන බවයි චීන සෞඛ්‍ය අමාත්‍යාංශයට කැන්සිනෝ කියන ඖෂධ සමාගමට තමයි මේ වැඩේ කරන්න බාර දීලා තියෙන්නේ. අවුරුදු 2-12 අතර දරුවන්ට නාසයට විදින එන්නතක් ලෙසින් නැත්නම් නාසයට ඉසින එන්නතක් ලෙසින් මේ ලබා දීමට හැකියාව ලැබෙනවා. පුංචි දරුවන්ට එන්නත විදිනවට වැඩිය එන්නත ඉසින එක හොඳයි කියන එක විශ්වාස කරමින් තමයි පොලියෝ එන්නත එහෙම මොක එන්නතක් විතර ලබා දෙන්නේ. එන්නත් කරන එක ඇඟට විදින නැත්නම් මේ මාංශපේශීන්ට විදින එන්නතක් නෙවෙයි පොලියෝ එන්නත කියලා කියන්නේ. ඒ වගේ නාසයට ඉසින එන්නතක් විදිහට තමයි මෙය රුසියාවත් චීනයත් දෙකම අත්දැක බැලමින් තියෙන්නේ. සැප්තැම්බර් මාසෙදී ලැබෙයි කියලා විශ්වාසය පළ කරනවා. ඔව්. ඒ කියන්නේ දැනට තියෙන එන්නතම තමයි. හැබැයි එන්නත විදින විදිය වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ වෙනස්කම ඇති වෙන්නේ. දැනට සයිනෝෆාර්ම් එන්නත එන්නත් කරනවනේ. කට්ටකින් විදිනවනේ. ඒක නහසයට ඉසින්න තමයි එන්නේ. මේ එන්නතමද දන්නේ නැහැ. තව මේක ගැන කියන්න බෑ. ගුරුවරුන්ට සහ දරුවන්ට පාසල් පටන් ගන්න කලින් එන්නත ලබා දීම පිළිබඳව අවධානය යොමු තිබෙනවා. ගුරුවරුන්ට හා සිසුන්ට ඉදිරියේදී කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරනවා කියලා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය ඩයනා උදයාංගනී වාර්තා කරනවා ලංකාදීපයට. ගුරුවරුන්ට සහ පාසල් සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ඇති අතර මෙහිදී ගුරුවරුන්ට සහ දරුවන්ට අවශ්‍ය කරන එන්නත් කොහොමද ලබා දෙන්න ඕනේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරනවා ඉදිරි පියවර ගන්නවා. කොවිඩ් පාලනයෙන් පසුව අධීර කිහිපයකින් යලි පාසල් අරිනවා කියලත් මේ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා කියලා ලංකාදීපේ වාර්තා කරනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා කළු කැලණි අත්තනගලු අවට යලි ගංවතුර අවදානම් කියලා. කළු කැලණි අත්තනගලු අවට යලි ගංවතුර අවදානම් සාලි කුමාර ගුණසේකර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. අත්තනගලු ඔය සහ කළු කැලණි ගංගා කියන ප්‍රදේශවලදී ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහෙළන අධික වැසි හේතුවෙන් එම ගංගා අසබඩ පහත් බිම්වල පදිංචි ජනතාව ගම් වතුර තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා තියෙනවා. මම නැවත වතාවක් කියන්නම් කළු කැලණි අත්තනගලු අවට යලි ගම් වතුර අවදානම් තියෙන මේ ප්‍රදේශවල ඉන්න ජනතාව අවධානයෙන් සිටින්න මේ පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවලා තියෙනවා. කළු කැලණි නදී ගලා යාවි. එහෙමයි ගීතයක තිබුණ. හැබැයි
මෙහෙම ගලා ගියොත් ඒක ගීතයක් තරම් සුන්දර වෙන්නේ නැහැ. ඒ අතරේ මධ්‍යම සබරගමු බස්නාහිර අහස අද ගොරවයි කියලත් අරුණ පුවත්පත වාර්තා කරනවා. වයඹට සහ ගාල්ලට මාතරටත් වැසි රත්නපුර කෑගල්ල නායයාමී අවදානමක් පෙරේදා වැස්සෙන් කඩුවෙල නිවෙස් කිහිපයකට හානි රත්නපුරයට මිලිමීටර් 118ක වර්ෂාපතනයක් කියලා ස්ත්‍යාලේ කුමාර ගුණසේකර ඊට පස්සේ මිගාර ඉෂාන් වටවල පොද්දෙනිය මීගහතැන් ඉඳලා වාර්තා කරද්දී සාලි කුමාර ගුණසේකරම ලංකා අරුණ පුවත්පතට කියනවා දිස්ත්‍රික්ක 4කට නායාමයේ අවදානම් පවතිනවා කියලා. මේ වැසි තත්ත්වයත් එක්කම දිස්ත්‍රික්ක 4කට නායාමයේ අවදානම් පවතිනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අනුව විශේෂයෙන්ම සබරගම් පළාතට ඒ කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට මේ තත්ත්වය බලපානවා කියලා සඳහන් කරනවා. මහනුවර දිස්ත්‍රික්කයට කෑගල්ල දිස්ත්‍රික්කයට මේ තත්ත්වය විශේෂයෙන් බලපානවා කියලායි අද අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. දැන් පහුගිය දවස්වල වාහන සම්බන්ධෙනුත් කතා බහට ලක් වෙච්ච නිසා අද දිනවෙන පුවත්පතේ මේ වාර්තාව අපි ඔබට ඉදිරිපත් කරන්න තීරණය කරා. ශිරාන් රණසිංහයි දිනමින පුවත්පතේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ වාහන ආනයනය නතර කිරීමෙන් කෝටි 25000ක් ඉතිරි. COVID-19 වසංගතය හමුවේ මෝටර රථ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට රජයගත් නිවැරදි තීන්දුව නිසා ඉක්ුත් මාස 15ක කාල සීමාවේදී විදේශ රටවලට ඇදී යාමට තිබූ රුපියල් කෝටි 25000කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණා කියලා සඳහන් කරලා තිනවා. ලංකාවෙන් පිටරටට ඇදී යන විදේශී විනිමය ඉතිරි කරගත්තා වගේම අපි දැක්ක පහුගිය දිනවලදී කැබිනට් මණ්ඩලය විසින් යෝජනා කරලා සම්මත කරගෙන තිබුණු වාහන ගෙන්වීමේ ඒ ක්‍රමවේදය පවා නවත්තලා තිනවා. ඊයේ කෙහෙලි රඹුකල්ල ආචාර්ය කෙහෙලි රඹුකල්ල මැතිතුමා ප්‍රකාශ කරා අලුතෙන් ගන්න තිබුණු වාහන ටික ආණ්ඩුවට නැත්නම් රජයට ගෙන්නන්න හදපු වාහන ටිකත් නවත්තලා තිනවා. මේ සියල්ල සුබවාදීට දකින්නට පුළුවන්. වැරදි වැඩ කරොත් වැරදි, හොඳ වැඩ කරොත් හොඳයි. ඒ අතරේ ලංකාදීපේ වාර්තා කරනවා වාහන අපට එපා ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයෝ කියති කියලා ලංකාදීපේට වාර්තා කරනවා අද මේ පුවත වාහන අපට එපා කියලා ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයෝ කියති කියලා. ඊට පස්සේ අපිට තෙල් කතාවට යන්නත් පුළුවන් බුද්ධික. එහෙම නැත්නම් අපි විරාමයක් ලබන්නත් අපිට පුළුවන්කම තියෙනවා. අපි පොඩි විරාමයක් අරගමු. විරාමයෙන් පස්සේ තෙල් සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. ඊයේ පෙරේදා රට උණුසුම් වුණා, මාධ්‍ය උණුසුම් වුණා. මේ තෙල් සම්බන්ධයෙන් කණ්ඩායමක් එක පැත්තක් කියනවා, තව කණ්ඩායමක් තව පැත්තක් කියනවා. අතරතුරේදී තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන වලින් කෝටි 15000ක් ලැබෙන්න තියෙනවා කියන එකත් අපි දන්නවා. තෙල් සංස්ථාව 2020 දී කෝටි 3390ක් ලාභ ලබලා තිනවා. টොප් ෆැන්ටසියක් රජයේ ටිකිරි මොලේ කියලා පෙට්‍රල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා. තෙල් සංස්ථාව 2020 දී කෝටි 3390ක් ලාභ ලබයි කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ වාර්තාව අපි ඔබට ගෙනෙන්නම්. තෙල් සංස්ථාව 2020 දී කෝටි 3390ක් ලාභ ලබයි. ශාම් නුවන් ගණේවන්ත මේ වාර්තාව ඉදිරිපත් කරන ගිය වසරේදී ලංකා කාංචි තෙල් නිර්මාණ සංස්ථාව රුපියල් කෝටි 3390ක් කියන බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි මේ මෙහෙයුම් ලාභය ඇත්තටම මේ ආයතනයට ලැබෙනවද නැද්ද? නැත්නම් රජයේ ආයතන වලින් මේ ආයතනය සඳහා ලැබෙන තියෙන දේවල් ටිකට මොකද වෙන්නේ කියන එක තමයි දිනමින පුවත්පත මුල් පුවතේදී අද වාර්තා කරේ. කෝටි 15000ක් රාජ්‍ය ආයතන වලින් ණයයි කියන කාරණාවත් එක්ක. දැන් එච්චරත් ලාභ ලබද්දී ඇයි මේ පෙට්‍රල් ඩීසල් වැඩි කරේ කියලා තමයි ගැටලුව තියෙනවා. අද අජිත් නිවාඩ් ගබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා එක්ක කරන සාකච්ඡාවක් දැවැන්ත අරමුදයකට බ්‍රේක් දැමීමක් තෙල් මිල සංශෝධනය කියලා එතනදි කියවෙනවා. දැන් අර කිව්වාගේ මෙහෙයුම් පිරිවැය අඩු කරගෙන ලාභයක් ලබනවා නම් ඇයි පෙට්‍රල් ඩීසල් මිල වැඩි කරේ? මහ බැංකුවේ දත්ත අනුව රට වසා තබන දිනකදී රුපියල් බිලියන 15ක් පමණ අහිමි වෙනවා. දින 10ක් වැහුවොත් රුපියල් බිලියන 150ක් අහිමි වෙනවා. මාසයක් රටවට වසා තැබීමෙන් බිලියන 450ක් පමණ අහිමි වෙනවා. එවන් දැවැන්ත පාඩුවක් මාසයකට උහුලන්න අපට අමාරුයි. ආර්ථික වර්ධන වේගය අඩාල වෙනවා. සියලු සාර්ව ආර්ථික සාධක කඩා වැටෙනවා. ආයෝජන පහත වැටෙනවා. පොලි අනුපාතයට රුපියලේ අගයට බලපෑම් ඇතිවීම නවත්වන්න බෑ. මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා මේවා තුලනාත්මකව සලකා බලලා තමයි අකමැත්තෙන් වුණත් මේ විදිහට ඉන්ධන මිල වැඩි කරන්න තීරණය වුණේ. ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වුණේ. ඊළඟට දැන් ණය බර වැඩි වෙනව නේද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. අදත් තියෙනවා බංග්ලාදේශයෙන් ලබාගත් ණය පිළිබඳව සහ ඉන්දියාවෙන් තවත් ණයක් ලබා ගන්න යනවා කියලා. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණය මුදලක් ලැබෙන්න නියමිත බව. මෙතනදී ප්‍රශ්න අහනවා මේ සාකච්ඡාව කරන චාමින්ද මුණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන්. ඒ තමයි ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ණය ගන්න තැනට පත් වෙලා ඒ වගේම ගෙවුණු කාලේ
ඩොලර් බිලියන 2ක පමණ ණය අරගෙන මොනවද කළේ කියලා. එතකොට උත්තරය දෙනවා මෙන්න මෙහෙම. පිටරටින් ගන්න ණය අඩු කර තිබෙනවා. සමස්ත ණය කලමින් 50%ක් පමණ වූ විදේශ ණය දැන් 40%ක් දක්වා අඩු කර තිබෙනවා. බංග්ලාදේශයෙන් ගන්නේ ණයක් නෙවෙයි. එරට මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මුදල් හුවමාරුවක් සිදුව තිබෙනවා. එය හඳුන්වන්නේ ස්වැප් පහසුකම කියලා. ඒ වගේම දැන් මෙහෙම තවත් ප්‍රශ්නයක් අහනවා බුද්ධික මේ වාහන ගෙන්වීම නැවැත්වීමෙන් කෝටි ගාණක් ලාභ ලැබුවා කියද්දී ඇයි മന്ത്രിවරුන්ට එකන 229ක් වාහන ගෙන්නන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. මේ ප්‍රශ්නය අහනවා චාමින්ද මුණසිංහද ලංකාදීප පුවත්පතේ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ජනතාවට කන්න නැතිව සිටිද්දී ඇමතිවරුන්ට සුපිරි වාහන ගේන්න රුපියල් බිලියන 3කට වැඩි මුදලක් යොදවනවා. සංචිතත් නැති වෙලාවක ඇයි මෙහෙම තීරණයක් ගන්න කියලා. රාජ්‍ය අමාත්‍යවරයාගේ උත්තරය මේ. එවැනි තීරණයකට එකඟ වෙන්න අමාරුයි. මේ වෙලාවේ අපි සැලකිලිමත් වෙන්න ඕන සමස්ත ආර්ථිකය සම්බන්ධව. කොරෝනා මැඩීමට දැවැන්ත මුදලක් වෙන් කළේ ඒ සැලකිල්ල නිසා. 4ට බිලියන 168ක ණයක් දී තිබෙනවා. ණය කාලය දීර්ඝ කිරීමට බිලියන 4000ක් පමණ සහාය ලබා දී තිබෙනවා. ඒ සියල්ල කරන අතරේ බිලියන 3කට අපි බැනුම් අහන්න ඕනේ නැහැ. මේවා කරන්න ගියොත් ලොකු අප්‍රසාදයක් ඇති වෙනවා. අගමැතිතුමා ඒවා නැවැත්තුවේ ඒ නිසා. මේක മന്ത്രിවරුන්ට වරප්‍රසාද දෙනවට වඩා ජනතාවට වරප්‍රසාද දිය යුතු වෙලාවක්. ජනතාවට අති විශාල වරප්‍රසාද දී තිබෙන බවත් අමතක කරන්න හොඳ නැහැ. යම් යම් අවස්ථාවල යම් යම් තීන්දුව ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජනතාවටත් යම් යම් වරප්‍රසාද මේ මොහොතේදී ලබා දීලා තිබෙනවා. අර බිලියන 3ක් වැරදි තීරණයක් වුණත් ඒ ආපස්සට ගන්න ලෑස්ති අපට ආපස්සට ගත්ත කියන එකයි අවධාරණය කරන්නේ. බුද්ධික තවත් කාරණයක්. මට දැන් ඔය වාහන ගැන කියද්දී තියෙනවා ගැටලුවක් දිනෝෂය. වාහන ගේන එක නවත්තලා තියෙනවානේ. මේක මේ දෙපැත්තක් තියෙනවා. දැන් අමාත්‍යාංශවල දැන් මම දන්න කාරණා කිහිපයක් තියෙනවා. 1,50,000ත් සත් ලක්ෂ 2ක් අතර ප්‍රමාණයක් මාසෙකට බදු ගෙවලා අවුරුදු 5කට කුලියට මාසෙකට කුලියක් ගෙවලා අවුරුදු 5කට වාහන ගන්නවා. තව සමහරක් වාහන තියෙනවා 4,25,000ත් 4,50,000ත් අතර ප්‍රමාණයක් එක වාහනයකට ගෙවනවා. මේ රටේ අමාත්‍යාංශ වලට වාහන අරගෙන තියෙනවා. මේ වගේ සමහරක් කොන්ත්‍රාත්තු යහපාලන ආණ්ඩු කාලේ අරගෙන තියෙන කොන්ත්‍රාත්තු වෙනවා. ඒක කැන්සල් කරන්න බෑ. අවලංගු කරන්න බෑ. ඒකට මේවා වාහන විදිහට කුලී පදනමේ යටතේ අමාත්‍යාංශ වලට අරන් තිබුණා. වාහන විදිහට ගත්තා නම් අමාත්‍යාංශයට අයිතියට ගත්තා නම් කවදා හරි දවසක මේක අයිති වෙනවා. කුලී පදනම යටතේ අරගෙන ඒ වාහන දුවන්නේ නැතුව පැත්තකට වෙලා ගාල් කරලා තියෙනවා. මේක ඉතා විශාල ඛේදවාචකයක්. ඊට අමතරව කවදාවත් මේ වාහන ගන්නට අපි අහන්නේ නැහැ. දැන් අපි නම් දිනෝෂ මම වාහනයක් ගන්න ගියාම ඒක ලීස් කරලා ගන්නේ. ඒ වගේ දේවල් නේ තියෙන්නේ. රජයේ වාහන ගන්න එක සැරේට සල්ලි දීලා තමයි ගන්නෙ. ඒක තමයි බිස්නස් එක. ඒ ව්‍යාපාරය. එක සැරේට සල්ලි දුන්නොත් තමයි තමන්ගේ කොමිස් මුදල එක සැරේට ලැබෙන්නේ. මෙන්න මේ වගේ අත්නොමති ක්‍රියාකාරකම් ගණනාවක් පහුගිය කාලේ වෙලා තිබුණා. ඒව තමයි මේ ක්‍රමක්‍රමයෙන් සුද්ධ කරගෙන යන්නේ. හැබැයි එහෙමයි කියලා මේ රජයත් ආපහු වාහන ගෙන්නන්න පටන් ගත්තොත් එහෙම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි අග්‍රාමාත්‍යවරයා තීන්දුව කරේ නෑ එහෙම දේවල් කරන්න දෙන්න බෑ. අපි සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ කියලා. වාහන සම්බන්ධයෙන් මීට වැඩිය පුවත් වලින් මාධ්‍ය වලින් ඉස්සරහට කතා බහක් කෙරෙයි. අමාත්‍යාංශ වලට අරගෙන තියෙන වාහන විශේෂයෙන්ම ඒ වාහන පාවිච්චි කරනවද නැද්ද? 4,25,000ක් එක වාහනයකට ගෙවනවා. තව වාහනයකට 1,50,000ක් ගෙවනවා. 2,25,000ක් ගෙවනවා. මේ වගේ වාහන ගණනාවක් පාවිච්චි කරන ආයතන ගොඩක් තියෙනවා. මේක උචිතද නැද්ද? විශේෂයෙන් මේ වගේ කාලෙකදී මේ රට මෙහෙම කළ යුතුද? ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු විදිහට අපි පටිතද කරගෙන ඉද්දී ඇයි දේශපාලනඥයෝ විතරක් නෙවෙයි සමාජලාට අනිකුත් නිලධාරීන් බොහෝ වෙලාවට මේ නිලධාරීන් ගැත වෙච්ච වැඩ තියෙන්නේ. ඒක නිසායි කතා කරන්නේ. හැම වෙලාවකම ඇඟිලි දික් කරන දේශපාලකයන්ට. මොකද මේ කාරණාව සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලකයන්ගේ අන්දනුම නැතුවත් වෙන දේවල් තියෙනවා. මේවා විහිළු නෙවෙයි. විහිළු නවතා තෙල් මිල පහත දාන්න කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කරනවා. නිමල කොඩුතුවක්කුවේ අද ලංකාදීපයට වාර්තා කර සිටින්නේ ආණ්ඩුවට තවදුරටත් විහිළු සපයන්න ඉඩ දෙන්න බෑ. මේ ආණ්ඩුව විහිළු සැපීමේ ක්‍රියාවලියෙන් නවත්වලා ඉන්ධන මිල පහත දැමීමට වහාම කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කර සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට හේතු දක්වමින් ආණ්ඩුව කරන ප්‍රකාශ තව තවත් විහිළු බවට පත්ව තිබෙන බව ජනතාව පත්ව ඇති මේ තත්ත්වයේ තේරුම් අරගෙන ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය හකුලා ගන්නා ලෙසයි විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කරන්නේ. දැන් සුරාසල් මේ දවස්වල වහලානේ තියෙන්නේ. සමහරක් වෙලාවට සෝෂල් මීඩියා වලදී Facebook වල එහෙම පුංචි පෝස්ට් ෂෙයා වෙනවා. ගෙදරටම ගෙනල්ලා දෙනවා. මෙන්න මෙච්චරක් ගෙවන්න ඕන ගෙදරටම ගෙනත් දෙනවා එහෙම කියලා. හැබැයි වහලා තියෙන්නේ. මේව ඇරලා නැහැ. මාසයක් සුරාසල් වැසීමෙන් රජයට කෝටි 1,500ක පාඩුවක් කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. සුරාසල් මාසයක් වහපු නිසා රජයට පාඩුව රුපියල්
1500 කෝටි 1500යි. එතකොට ඒක නිසා තමයි අර බුද්ධිකයෝ වගේ ගෙදරටම ගෙනල්ලා දෙනවා. එහෙම තීරණයක් අරගෙන තියෙනවා කියලා සමාජ මාධ්‍යවලත් යනවා. ඔන්ලයින් ක්‍රමයට අරක්කු විකුණන්න එහෙම නැත්නම් මත්පැන්. ඔව්. ඒව බොරු. ඔව්. එතකොට සුරාබදු කුමසාරිස්තුමා කරනවා ප්‍රකාශයක්. ආඥාපනත වෙනස් කර හෝ ඔන්ලයින් ක්‍රමයට අරක්කු විකුණන්න යෝජනා ඇවිත් තිබෙනවා. අජිත් අල්හකෝන් වාර්තා කර සිටින්නේ අද ලංකාදීප අරුණ පුවත්පතට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර ඉල්ලා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහත්මයා ඊයේ සඳහන් කර සිටියා. මේ කොරෝනා තත්ත්වයත් එක්ක ලෝකයේ හැම නිෂ්පාදන භාණ්ඩයක්ම මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට විකුණන්න පටන් අරගෙන තියෙනවා. ඒක මත් පැන්වලටත් ඒක අදාළයි කියලා තර්කයක් ගොඩනගෙනවා. හැබැයි සමාජ මාධ්‍යවල කියනවාගේ මේ තීන්දුව තවම අරගෙන නැහැ. සමාජ කතිකාවතකින් පස්සේ මේ ගැන තීන්දුවක් ගන්නවා කියලයි සුරාබදු කොමසාරිස්වරයා කියා සිටින්නේ. අහුවෙන්න යන්න එපා වැඩිපුර සල්ලි දීලා එහාට මෙහාට කරලා. සජිත් ළඟට ගිය පුංචි මන්ත්‍රීවරු 16 දෙනෙක් රනිල් සොයා ඇති කියලා සඳහන් කරනවා. සජිත් ළඟට ගිය පුංචි මන්ත්‍රීවරු 16 දෙනෙක් රනිල් සොයාගෙන යති. උදේජීව ඒකනායක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ සමග ජන බලවේගයට සහාය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරු 16 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට ඊයේ එක් වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගබණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගර සභාව, මහනුවර නගර සභාව, ඌව පළාතේ ප්‍රාදේශීය සභාව මෙම මන්ත්‍රීවරු නියෝජනය කරති. ගම්පොළ නගර සභාවේ සමග ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු සියලු දෙනා මේ වනට එක්සත් ජාතික පක්ෂයට එක් වී අවසන් බව මහලේකම්වරයා ප්‍රකාශ කරලා තිනවා. සමග ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරු රැසක් ඉදිරියේදී නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීම සඳහා ඉල්ලීම් කර ඇති. එම ඉල්ලීම් පිළිබඳව සලකා බලන බවද මහලේකම්වරයා කිව්වා. එක්සත් ජාතික පක්ෂත් සමග ජන බලවේගයට එක් වූ මන්ත්‍රීවරුන් 79 දෙනෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කරලා කියලාත් සඳහන් කරලා තියෙනවා අද අරුණ පුවත්පත. දැන් ඒ පුවත දුටුවාම හිතන කාරණාව තමයි එක්සත් ජාතික පක්ෂයට ඔන්න සුබ නිමිති පේන්න පටන් ගත්තා කියලා. හැබැයි අර සැලලින් සංදේශ කියන්නේ බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි. ඒ වුණාට සුබ නැකත එන්නේ 23 වෙනිදලු. රනිල් 23 ජය නැකතින් දියුරුම් දෙයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. කලින් නියමිතව තිබුණේ 22 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන දවසේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට දියුරුම් දෙනවා කියලා. හැබැයි එදාට නෙවෙයිලු ජය නැකත තියෙන 23 වෙනිදලු. ඒ නිසා පාර්ලිමේන්තුව රැස් වෙන දිනේට පස්සෙන්ද රනිල් 23 වෙනිදා ජය නැකතින් දියුරුම් දෙයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා නැවෙන් වූ හානිය හරියටම හොයන්න පිටරටින් විශේෂඥයෝ 3 දෙනෙක් කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු වූ හානිය නිශ්චිතව ගණනය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් 30 දෙනෙකු මෙරටට පැමිණෙන බව අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් මෙරට ආර්ථිකයට පරිසර පද්ධතියට දීවර කටයුතු වලට මෙන්ම ශ්‍රේෂ්ඨ සතකස දැඩි බලපෑම් අත්ව තිබෙන බවත් එහෙයින් එය වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතත්වයේ සමග කරන සාකච්ඡාවල ප්‍රතිපතයක් ලෙස අදාළ විශේෂඥයන් 30 දෙනා මෙරටට පැමිණෙන බවද අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්කත් ඔවුන් කතා කරලා තියෙනවා. මෙරට නියෝජිතවරිය සමග කරන සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මෙහෙම විශේෂඥයන් 3 දෙනෙක් ලංකාවට ගෙන්වන්නට කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ සිද්ධිය පිළිබඳව අධිකරණ කටයුත්තක් සිදු වෙනවා. අධිකරණ වාර්තාකරු අරුණ පුවත්පතේ අද වාර්තාවක් ගෙනෙනවා. ඒක අරුණ පුවත්පත මුල් පිටුවේම සඳහන් කරනවා. ගිනිගත් නැවේ කපිතාන් මිලියන 2ක බැඳුම් කරයක් මත මුදා හරි ජුලි 1 වෙනිදා නැවත කැඳවයි කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ අධිකරණ වාර්තාකරුවා සඳහන් කරනවා මේ අධිකරණ කටයුත්තේදී සාකච්ඡා වෙච්ච කාරණා. CID එක වෙනුවෙන් අධිකරණයේ වෙනුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහත්මිය බුද්ධික අධිකරණයේදී කරුණු දක්වමින් කියනවා අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් තිබෙන බව දැන සිටියේද එය වසන් කොට මෙරට ජල තීරයට ඇතුළුව තිබෙනවායි කියලා චෝදනා කරනවා නීති සොලිසිටර් ජෙනරාල්වරයා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා. ඒ වගේම නෞකාවේ ගින්න නිසා මෙරටට ගණනය කළ නොහැකි පාරිසරික මෙන්ම ආර්ථික පාඩුවක්ද සිදු තිබෙන බව ඔහු සඳහන් කළා ඊ අධිකරණයට. මේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නෞකාවකට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මෙරටට බොර තෙල් රැගෙන ඉන්න නෞකාවන්ට මුහුදේ සිට ගොඩබිමට එම තෙල් පොම්ප කිරීමට සිදුව තිබෙනවා මේ අනතුර නිසා කියලා CID එක වෙනුවෙන් කරුණු දක්වමින් සඳහන්
කර සිටියා. මේ චෝදනාවලට උත්තර දෙන මේ නැව් සමාගම එහෙම නැත්නම් මේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා උත්තර දෙමින් අධිකරණයේදී කියනවා අදාළ නෞකාව තුළ ගින්නක් පවතින බව තම සේවාදායකයා විසින් හාබර් මාස්ටර්වරයා දැනුවත් කළ බවත් ඉකුත් මැයි මාස 20 වෙනිදා සවස 4:30ට පමණ හාබර් මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාව වෙත ගොඩ වී පැය එකහමාරක් පමණ එහි රැඳී සිටි අතර එම අවස්ථාවේ ඔවුන් ගින්න නිරීක්ෂණය කොට ඇති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වනවා. එතකොට දැන් මේ දෙපැත්තටම කරුණු ඉදිරිපත් වෙනවා. මේ කතාව හරහා අධිකරණයේ දෙන තීන්දුව මොකක්ද කියලා අපිට බලන්න පුළුවන්. හැබැයි මේ දෙපැත්තෙම තියෙන කරුණු මොනවද කියලා හෙළිදරව් වෙනවා. බුද්ධික මේ අධිකරණ පොත්පතේ තියෙනවා ගිනිගත් නැව ගැන නීතිපති උපදෙස් අනුව අදාළ සංගමය සමග සාකච්ඡා කරමින් සිටිනවා කියලා. ඊයේ දවසේදී විශේෂ සාකච්ඡාවක් කරමින් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රකාශය මේ ප්‍රකාශයේදී අමාත්‍යවරු කිහිප දෙනෙක් මේ සඳහා සහභාගී වුණා. ඒ සම්බන්ධයෙන් ඡායාරූපයක් එක්ක දිනවෙන පුවත්පත තොරතුරු පළ කරලා තියෙනවා. දැන් මේ සිද්ධියත් එක්ක දල වශයෙන් කැස්බෑවුන් 30ක් විතර ඊට පස්සේ ඩොල්ෆින් මසුන් 7ක් පමණ මේ වෙනකොට මැරිලා මුහුදට ගොඩබිමට ඇවිත් තියෙනවා කියලා වාර්තා කරද්දී නයනකේෂී විජේකෝන් සහ ජගත් කණහැරාරච්චි අද දිවයින පුවත්පතට ලිපියක් සොබාසරට ලිපියක් ලියනවා එක්ස්ප්‍රස් පර්ල් අපේ මුහුද මල මුහුදක් කරයිද මියගේ කැස්බෑවුන් ඩොල්ෆින් විවිධ මසුන් වර්ග ගොඩක සැමිහිදී හේමන්ත විතානගේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා කියනවා මේ වන විට නෞකාව සම්පූර්ණයෙන්ම ගිලිලා අවසන්. ඒ වගේම තමයි මෙහි ප්‍රවාහනය කරමින් තිබූ විවිධ රසායන ද්‍රව්‍ය බහලුම් 1486ක් මුහුදට වැටිලා ඉවරයි. මේ වන විට නැව් තට්ටුව මත පවා මේව දකින්න නැහැ. ඒ කියන්නේ ඒව දැන් තියෙන්නේ මුහුද විසිරලා. මේ සමගම මේවා සීඝ්‍රයෙන් මුහුදු ජලයේ සමග මිශ්‍රීම සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම ප්ලාස්ටික් පබුළු මිලියන 70ක් පමණ තිබෙනවා. ඉන් ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි නැව් අනතුරත් සමග මුහුදට මිශ්‍ර වුණේ. තවත් විශාල ප්‍රමාණයක් බහලුම් තුල තියෙනවා. ඒ වගේම ප්‍රසන්න වීරක්කොඩි පරිසරවේදියා මෙහිදී අදහස් දක්වන ඕනම දවසක සාමාන්‍යයෙන් වෙරළට කැස්බෑවෙක් දෙන්නේ ගොඩ ගහනවා තුවාල වෙල හෝ මේ ගිහිල්ලා. මේවා ස්වාභාවික මරණයන් වෙන්න පුළුවන්. හැබැයි මේ විදියට දවසකට 6-7ක් කැස්බෑවුන් මැරිලා ගොඩ එන්න විදියක් නැහැ. එහෙමනම් මොකක් හරි සිද්ධියක් මෙතන තියෙන්න ඕනේ. මේ විදියට මියගිය කැස්බෑවුන් අතර බඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින පොතු කැස්බෑවුන් සිටිනවා. මීට අමතරව බටු කැස්බෑවුන් සහ මඩ කැස්බෑවුන්ද සිටිනවා. ඒ වගේම තමයි වැලිපර, ගල්පර සහ කොරල්පර අතර වගේම දියවැල් අතරත් විශාල ලෙස මියගිය මුහුදු ජීවීන් ඉන්න පුළුවන් කියලා ප්‍රසන්න වීරක්කොඩි මහත්මයා සඳහන් කරනවා අද දිවයින පුවත්පතට. පරිසරය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා බහ කරනවා සහ දිනුෂත් ඉන්දිකත් අපිට පුවත් තෝරා ගැනීමේදී පරිසර සම්බන්ධ පුවත් හැම වෙලාවකම වගේ තෝරගන්න සූදානම්. පරිසරය ආරක්ෂා කිරීම කොයිතරම් වැදගත්ද කියන එක ඔබත් මමත් හොඳටම දන්නවා. කුඩා ප්ලාස්ටික් බෝතල් තහනම් ලයිස්තුවට එකතු කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. අපි පහුගිය දවස්වලදී ප්ලාස්ටික් තහනම් කරන එක සම්බන්ධයෙන් ප්ලාස්ටික් වල තියෙන ගේජ් එක නැත්නම් එහි බර ප්‍රමාණයත් එක්ක ඝනත්වයත් එක්ක කොහොමද මේ තහනම් කිරීමට ලක් වෙන්නේ කියන එක පිළිබඳව කතා බහ කරා. ඒ වගේම තමයි පෑන් බට ගැන කතා කරා. නුවර එක දරුවෙක් හොයාගෙන තිබුණා පෑනක් වීසි කරාමත් පැලවෙන පෑනක් විදිහට. මේ විදිහේ අපි රටට හොඳ ආකාරයේ දේවල් ටික කතා බහ කරා. ඊයේ පෙරේද දවස්වලදී අපි දිගින් දිගටම පරිසරය වෙනුවෙන් කාබනික පොහොර අවශ්‍ය වෙන්නේ ඇයි, රසායනික පොහොර නැවතිය යුත්තේ ඇයි කියන එකත් කතා බහ කරා. අද කුඩා ප්ලාස්ටික් බෝතල් තහනම් ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා කියලා පරිසර ඇමති අමරවීර මහත්මයාගේ ප්‍රකාශය තමයි මේ සඳහන් කරන්නේ. පරිසරයේ දූෂණ අවනි කිරීම සඳහා මිලිමීටර් 400 ප්ලාස්ටික් බෝතල්ද තහනම් කිරීමේ ලයිස්තුවට ඇතුළත් කිරීමට තිබෙන්නේදයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරලා තිනවා. ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම ඒවා තහනම් කරන්නේ නම් පරිසර දූෂණය පාලනය කරගත හැකි යෝජනාවක් ඉදිරිපත් කළ ලෙස සමාගම් වලට දැනුම් දී තිබෙන බවත් කරයි. කියන බෝතල් නිකන් තහනම් කරනව නෙවෙයි, වෙනට වෙන විකල්පයකුත් යොදා ගනිමින් මේ තහනම් කරමු කියන පදනම තමයි කතා බහ කරලා තියෙන්නේ. අද දවසේදී මේ ගොඩාක් වැදගත් වේවි අපිට කතා බහ කරනකොට. දැන් කැස්බෑවන් මේ තර්ජනය සම්බන්ධයෙන් ගත්තත් අනිකුත් සාගරයේ යම් දේවල් ගත්තත් මේ බෝතල් වැඩි වශයෙන් සාගරයට සහ ජලයට තමයි එකතු වෙන්නේ. පරිසරය සුරක්ෂිත කරන්නට අපි නිතරම දකිනවා බෝතලයක් වතුර බිව්වා වීසි කරා පාරවල් වල තැන් වල ප්ලාස්ටික් වතුර බෝතල් තියෙන්නේ. මේ තහනම් කරලා මේ වෙනුවට හොඳ යෝජිත ක්‍රමවේදයක් විදුරු බෝතල් වෙන්න පුළුවන්, නැත්නම් ප්ලාස්ටික් වලින් තොරව කාඩ්බෝඩ් සහ කඩදාසි වලින් හදපු බෝතල් වෙන්න පුළුවන්. මේ පිළිබඳව ක්‍රමවේදයක් ගැන සොයා බලන්නත් කටයුතු කරලා තියෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ.
භෞතික පරිසරය වගේම සංස්කෘතික පරිසරයත් සෑහෙන දූෂණය වෙලා උඹලා මාළු කෑවනම් විඳපම් බලලෝකිවර. හරි මව සහ 15 හැවිරිදි දියණිය ගණිකාවෘතියේ යෙදවීම පිළිබඳ සිද්ධිය වාර්තා කරනවා නැවත වතාවක් අද මව්බිම් පුවත්පත. ඒකේ අප්ඩේට් එකක් දැරිය සමග අනාචාරයේ හැසිරුණු 10 දෙනෙකු සොයා පුළුල් මෙහෙයුමක් කීර්ති මෙන්ඩිස් වාර්තා කර සිටින්නේ. අර මීට කලින් අපි වාර්තා කරා ලක්ෂ 21කට අම්මා කෙනෙක් සහ දුවක් විකුණුවා කියලා. මව සහ 15 හැවිරිදි දියණිය ගණිකාවෘතියේ යෙදවීම සම්බන්ධයෙන් දැරිය සමග අනාචාරයේ හැසිරුණු 10 දෙනෙකු සොයා පුළුල් මෙහෙයුමක්. ලංකාවේ නීතිය හැටියට අවුරුදු 16ට වඩා අඩු දරුවෙක් එක්ක ඒ කැමැත්ත ඇතිව හෝ ලිංගික ක්‍රියාවලදීම බැරදක්. ඊළඟට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා අද අරුණ පුවත්පතෙත් මේ පුවත තිබුණා වෙළඳාමේ ඇවිත් සිසුවැන් දෙදෙනෙකු අඹුකමට ගෙන ගිහින්. වාර්තා වෙන්නේ දඹුල්ල ප්‍රදේශයෙන් දඹුල්ලේ කාංචන කුමාර ආරිදාස වාර්තා කරන්නේ ලග්ගල පොලිසිය තමයි මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙවන්නේ. ඒ අනුව සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයට දිග කාලයක් තිස්සේ 10 එකතු කිරීම සඳහා පැමිණෙනවලු පිරිසක් මේ අතර ඉඳපු දෙන්නෙක් මේ දියණියන් දෙන්නගේ තාත්තලා එක්ක යාළු වෙලා තාත්තලාට බොන්න දීලා ඊට පස්සේ මේක දිගින් දිගට ආපු සිද්ධියක් ලුබුද්ධික. ඒ කියන්නේ තාත්තලාට බොන්න එහෙම දීලා තාත්තලාව යාළු කරගෙන ඊට පස්සේ මේ ඉහෙලියන් දෙන්නෙක්ලු අවුරුදු 15ක ඉහෙලියන් දෙන්නෙක් ඒ දෙන්නෙක් යාළු වෙලා අන්තිමට ඒ දෙන්නව රවට්ටලා අඹුකමට අරගෙන ගින් කියලායි ලංකාදීප පුවත්පතේ සිරස්සලේ තියෙන්නේ. ඒ වගේම මේ සිද්ධියේදී මේ දරුවන් දෙන්නට මේ දියණියන් දෙන්නට ආරක්ෂාව රැකවල් සපයපු කාන්තාවන් දෙන්නෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවලු. වෙළඳාමේ ඇවිත් සිසුවියන් දෙදෙනෙකු අඹුකමට ගෙන ගිහින් එතකොට තාත්තලට බොන්න දීලා තමයි වැඩේ කරගෙන තියෙන්නේ. පොලිසියට වැඩ වැඩිනේ. දැන් පොලිසියට වැඩ වැඩි. හැබැයි පොලිසි ගහනය පොලිසිය ජනගහනය නැත්තම් පොලිස් මහත්තුරු නෝනලා අඩුයි කියන එක දිගින් දිගටම කතා බහ වෙච්ච කාරණාවක්. සෑම පොලිසියකටම හැම ග්‍රාම සේවා නිලධාරී වසමකින්ම දෙදෙනා බැගින් පත් කරන්නට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ගමේ දෙදෙනෙකුට පොලිස් රැකියාව කියලා අරුණ පුවත්පත අද මේ පුවත වාර්තා කරලා තියෙනවා. සෑම ග්‍රාම වසමකටම ප්‍රජා පොලිස් ඒකක මහජන ගැටලු විසඳීම සඳහා ග්‍රාම නිලධාරී වසම් 14022ටම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකකයේ බැගින් ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. පොලිසිය හා ප්‍රජාව අතර මිත්‍රශීලී සම්බන්ධතාවයක් ඇති කිරීම හා පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ අරමුණ වී තියෙන්නේ ප්‍රජා පොලිස් ඒකකයටම ග්‍රාම නිලධාරී වසමකින් දෙදෙනෙකු බැගින් නම් කරමින් ශ්‍රී ලංකා පොලිසියට ස්ථිර පදනමින් බඳවා ගැනීමට නියමිත වූ කාරණාවක් සඳහා. ඒ අනුව නවක පොලිස් කොස්තාවරුන් 28044 දෙනෙකු බඳවා ගැනීමට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා තීරණය කර තියෙනවා කියලා පොතක් තමයි අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. හැම ග්‍රාම නිලධාරී කොට්ටාශයකටම දෙදෙනෙකුට අවස්ථාව තියෙනවා යොමු කරන්න. ඔවුන්ව සම්බන්ධ කරගනිමින් ගමේ තියෙන මේ ඉස්සෙල්ලා කතා කරා වගේ තියෙන ගැටලු සාගත තත්ත්වයන් ප්‍රජා පොලිසිය එක්ක මගින් විසඳන්න පුළුවන්ද? වැරදි වෙන්න කලින් වළක්වා ගන්න කොහොමද කියන කාරණාව සොයා බලන්නට පොලිසියට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් 3000ක විතර ප්‍රමාණයක් කොට්ටාශ මට්ටමින් ගත්තොත් එහෙම 3000ක විතර ප්‍රමාණයක් පොලිස් කොස්තාපල්වරුත් පුරප්පාඩු තියෙනවා කියලා සඳහන් කරනවා. මේ 28000 ගාන කියන ප්‍රජා පොලිස් එකක ඊට අමතරව පොලිස් කොස්තාපල්වරුත් තව 3000ක විතර බඳව වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. දොස්තර පාදනීය කෘෂිකර්මය ගැන දන්නේ මොනවද? කෘෂි ආචාර්ය මහාචාර්යවරු ප්‍රශ්න කරති කියලා අද අරුණ පුවත්පතට වාර්තාවක් ගෙනෙනවා. නයනතරංග ගමගේ සහ උදේජී වේකනායක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය කෘෂි නිලධාරීන් සහ කෘෂිකර්මය පිළිබඳ මෑතකදී කරන ලද නින්දාසහගත සහ අසත්‍ය ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියනවා කියලා සඳහන් කර සිටින්නේ. ඒ අනුව මෙතන ආචාර්ය මහාචාර්යවරු විශේෂයෙන්ම මහාචාර්යවරු 30යි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු 50ක් කතිකාචාර්යවරු 19 දෙනෙක් මේ නිවේදනය නිකුත් කරනවා කියලා කියනවා. දොස්තර පාදිනීට ගහනවා වගේම වෙන කතාවකුත් කියන බුද්ධික. හරිද? 1950-60 දශකවල ලෝකයේ සිදු හරිත විප්ලවය පිළිබඳ වෛද්‍ය පාදිනීට කිසිදු අවබෝධයක් නැත. අප රසායනික පොර භාවිතයෙන් කරන ගොවිතැන අත්හිටුවන්නේ නම් ඒ වෙනුවෙන් වෙනත් නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතුය. මේක ක්‍රමානුකූලව දැන් ඩොක්ටර් පාදිනිය කියපු එක පාදිනියටද ගහන්නේ පොරටද ගහන්නේ කියලා පැහැදිලිව තියෙනවා. ඔව්. දැන් ඩොක්ටර් පාදිනිය මෙතෙන්දී කියපු කතාවෙන් මේ කෘෂිකර්ම නිලධාරීන්ගේ හිත් රිදීමක් වෙනවා නම් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයට ප්‍රශ්නයක් කරනවා නම් ඒක වෙන ප්‍රශ්නයක්. ඔව්. එහෙම කතා කරන එක සදාචාර සම්පන්න නැහැ. හැබැයි
දැන් මේ ආචාර්ය මහාචාර්යවරුන් උපාධිගත්තේ කොහෙන්ද? ඒවට කවුරු උදව් කළාද? ඔවුන් දිගින් දිගටම මේ රසායනික පොහොර ප්‍රචලිත කිරීම සඳහා නම් උදව් කළේ ඒ පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අවසානයේදී ડોક્ટર පාදනීය ගැන කියලා කියන්නේ කාබනික පොහොර වලට යනවා නම් මෙහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා. අනහම තමයි තත්ත්වය. පොහොර ඉල්ලා අම්බලන්තොට ගොවීහු අඛණ්ඩ විරෝධතාවයක පොහොර ඉල්ලා අම්බලන්තොට ගොවියෝ අඛණ්ඩ විරෝධතාවයක මව්බිම් පුවත්පතම මේ වාර්තාව ඡායාරූපයක් ඉදිරිපත් කරන්නේ. හම්බන්තොට රාහුල් හේමන්ත හෙට්ටිආරච්චි අම්බලන්තොට ගොවියෝ තමයි මේ අඛණ්ඩ විරෝධතාවයක නියැලලා තියෙන්නේ. හම්බන්තොට රාහුල් මෙත්තක හෙට්ටිආරච්චි තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. රටේ මේ විතරක් නෙවෙයි තැන් තැන්වල උද්ඝෝෂණ පැවැත්වෙනවා පොහොර ඉල්ලලා. ඒ වගේම තමයි තැන් තැන්වල ක්‍රියාත්මක වෙනවා පොහොර නිර්මාණය කිරීම, කාබනික පොහොර නිර්මාණය කිරීම වැඩසටහන්. තවත් විශාල ප්‍රමාණයක් රටේ ජනතාව දැනුවත් කිරීම වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අපි බලමු තව ටික දවසකින් යහපත් අර්ථ හැරෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. බුද්ධික කියපු කතාවට නිදසුනක් තියෙනවා. ඒ තමයි ඉඩම් අමාත්‍යාංශයෙන් මහා කන්නයට පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා මේ පියවර ආරම්භ කරලා තිබෙනවා. මේ පොහොර වැඩේට මහින්දානන්ද ඇමතුමා තමයි ඉස්සරහින් ඉන්නේ. පස්සෙන් කවුද ඉන්නේ කියලා එච්චර පේන්නේ නැහැ. ඕන්න එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා පිටිපස්සෙන් ඉන්නවා කියලා පේනවා. සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා. ඉඩම් අමාත්‍යාංශය යටතේ පාලනය වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනුග්‍රහය ඇතිව රුපියල් මිලියන 700ක මුදලක් වියදම් කළා. මේක නැවත ආපසු ලබා ගන්නා ණය පාදනමක් යටතේ ලබාගෙන මේ මුදල රුපියල් මිලියන 700 දිවෙන් පුරා ක්‍රියාත්මක වන විදියට මහා කන්නයට පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ වුණා කියලා වාර්තා කර සිටිනවා. පොහොර සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දැන් පොහොර මාෆියාවක් බවට පත් වෙලා තියෙනවා. අද දිනමින වාර්තා කරනවා වැඩි මිලට පොහොර විකුණුවයි වාරියපොළ ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරීවරයා අත්අඩංගුවට කියලා රක්ෂණ ශ්‍රියන්තයි මේ වාර්තාව ඉදිරිපත් කරන. වාරියපොළ ප්‍රදේශයේ ගොවි ජනතාවට සහන මිලට අලුත් කිරීමට ගෙනා පොහොර තොගයක් තම පෞද්ගලික වෙළඳසැලේ වැඩි මිලට අලුත් කරමින් සිටි වාරියපොළ ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු පෙරේදා වාරියපොළ පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. රුපියල් 1500ක සහන මිලට මෙම පොහොර ලබා දීමට සූදානම් කර තිබූ අවස්ථාවේදී එයින් පොහොර මිටි 50ක් රැගෙන ගොස් තමාගේ පුද්ගලික වෙළඳසැලක අලුත් කරමින් සිටින බවට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරා කියලා අද දිනමින වාර්තා කරනවා. එහෙම කියද්දී ශ්‍රී ලංකාවෙන් අවිගත් පිරිසක් එතැයි බියෙන් තමිල්නාඩුවේ ආරක්ෂාව තර කරයි කියලා අද දිනමින පුවත්පත වගේම ජාතික පුවත්පත් කිහිපයකම තිබුණා. ත්‍රස්තවාදය පොහොරවලදී විතරක් නෙවෙයි ත්‍රස්තවාදය හැම විටම අපව අනාරක්ෂිත තත්ත්වයට පත් කරනවා. අප පමණක් නෙවෙයි ලෝකෙම අනාරක්ෂිත තත්ත්වයට පත් කරනවා. ශ්‍රී ලංකාවෙන් අවිගත් පිරිසක් එතැයි බියෙන් තමිල්නාඩුවේ ආරක්ෂාව තර කරයි දිනමින පුවත්පතනේ තෝරගත්තේ. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා වී අලෙවි මණ්ඩලයේ යන්ත්‍රයක් යකඩ වලට විකුණලා. වී අලෙවි මණ්ඩලයේ යන්ත්‍රයක් යකඩ වලට විකුණලා ප්‍රාදේශීය මන්ත්‍රීන් දෙදෙනෙක් අල්ලන්න සොයයි. කොළොන්නා ප්‍රාදේශීය මන්ත්‍රී දෙදෙනෙක් අල්ලන්න උසාවි නියෝග කියලා සඳහන් කරනවා. කොළොන්නා වී අලෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත්‍රයක් තමයි මේ යකඩ බඩු වලට විකුණා තියෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. හරි. අපි අද දිනමින පුවත්පතේ බද්දර මල්ලෙන් ලිපියක් තෝරගන්නවා. 1998 අවුරුද්දේ අද වගේ දවසක තමයිලු බුද්ධික මේ අර තොටලඟ පාලම එතනින් අයින් කරලා ගෙනාවේ. ඒ කියන්නේ තොටලඟ පාලම අවුරුදු 103ක් අවුරුදු 103කට අධික කාලයක් මේ රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරමින් අති මහත් සේවයක් කළ තොටලඟ වික්ටෝරියා පාලම කැලණි පාලම කියන්නේ කැලණි පාලම එතනින් ගලවලා ගෙනැල්ලා 1998 අවුරුද්දේ ඔය පිළියන්දල පැත්තේ සවි කරලා තියෙනවා. ඔය තොටලඟ පාලම 1895 අවුරුද්දේ මැයි මාසේ 24 වෙනිදා වික්ටෝරියා රැජිනගේ උපන්දිනයේ නිමිත්තෙන් නිර්මාණය කළ ගොඩනැගුවා කියලා කියන්නේ. ඊට කලින් එතන තිබුණේ පාරු පාලමක්. පාරු පාලමේ කතාව සහ අතුරු කතා අද බද්දර මල්ලට ගේනවා. මේන්න පාරු පාලමෙන් කොළඹට ගැල්පේලිය සැපත් වුණා කියලා කියනවානේ. එතකොට මෙන්න ඒ තිබිච්ච පාරු පාලම මේ තියෙන කැලණි ගඟ හරහා මේ විදිහට පාරු එකතු කළා තමයි පාලම ගොඩ නැගුවේ. එතකොට කැලණි ගඟේ මොන හරි පාරු ඔරු ගමන් කරනවා නම් දවසේ නිශ්චිත වේලාවක මේ විදිහට පාරු දෙකක් අයින් කළා ඒ පාලමේ කොටසක් නිදහස් කළා යන්න ඉන්න ඉඩ හදාගත්ත අල්ලු. ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණ පත්වීම් කියලා විනිසුරුවන් තිදෙනෙකු නව තනතුරු වලට පත් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතේ වාර්තාවේ ඒ තුන්දෙනා ගැන කියලා ඉන්නම්. සභාපති අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන අබේසේකර මහතා
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. අභ්‍යාචන අධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභ්‍යාචන අධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනන්දු මහතා දිවුරුම් දුන්නා. මහා අධිකරණයේ හිටපු විනිසුරු ශශි මහේන්ද්‍ර මහතා අභ්‍යාචන අධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නා කියලා අද ලංකාදීප පුවත්පත ඡායාරූපයත් එක්ක වාර්තා කරලා තිනවා. අපි යමු කාටුන් සහ කවි ටික බලන්න. බෙදා හදාගෙන වැඩ කරමුනේ. බෙදා හදාගෙන වැඩ කරමු. මුලින්ම ඕකයි තත්ත්වය. මේ ඕකයි තත්ත්වය ඊයේත් මේ විදිහම කවියක් තමයි කිව්වේ. කමන්නේ. පෙට්‍රල් වැඩි කළා යයි සාගර බනින වෙලේ ගම්මන් පිලත් උත්තර දෙයි සැරට බොලේ. තවමත් තිබේ ඉන්දර උඩ දමමු මිලේ ඉන්දන උඩ දමපු මිලේ ටොප් ෆැන්ටාසියක් රජයේ ටිකිරි මොලේ. අංජනගේ කාටුනේ දිනමින පුවත්පතෙන් තෝරගන්නවා. දිනමින පුවත්පතේ අංජනට පේන විදියට මේ තෙල් මිල කියන සර්පයා දෂ්ට කරලා තියෙනවා. පුෂ් ගාලා බලන්න. පුෂ් ගාලා පෙනේ පුප්පන්න නැතු වුණත් දෂ්ට කළා අපිට. හුරේරා කාටුනය හසන්ත විජේනායකගේ සජිත් නොනවත්වා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන්. රනිල් එක්ක තරගෙටද සර්? අංජනගේ කාටුන් එක පොකට් කාටුන් එක දිනමින පුවත්පතෙන් තෝරගන්නවා. තෙල් මිල වැඩි කරුවාම දෙබරට ගල් ගැහුවාගේ බේකරි හිමියෝ බස් හිමියෝ සේරම ඇවිස්සලා බං. ඔව් ඔව් ඔක්කොම අනින්නේ අපිට නීති. ඇවිස්සලා ඉන්න ඔක්කොම අනින්නේ අපිට. MD වීරත්නගේ මරිසිපාල කාටුනය තෙල් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමක්ලු. ඉතින් හතිලව්වේ ඉස්සර හැම මාසෙකම 10 වෙනිදාට දේශීය ආර්ථිකය ශක්තිමත් කරනකොට බයිසිකල් වල ගියේ මොකටද කියලා අහනවා. ඔව් නේද මාසෙකට සැරයක් තෙල් මිල සංශෝධනය කරනවා කියලා වැඩි කරානේ. ඒවා අමතකයි ඈ. පංකජ රුවින්දගේ සරදම කාටද සජබයට සහාය දැක්වූ පළාත් මන්ත්‍රීන් එජාපයට එකතු වෙනවා කියලා පාලිතරංගේ කියනවා. දැන් ගෙම්බොස් සජිත් කියලා කියන්නේ නැද්ද? සජිත් දවසේ 14 ආණ්ඩුවට ගහගෙන හිටි යටසක්ක මොහොතකි මේක රට ආයුතු මග දැක්ක. පක්ෂ 8කි දැන් ගම්මන් පිළ එක්ක හෙලා දකි සාගරගේ තෙල් ටොක්ක. විදුර අබේනායකගේ දවසේ 14. අර අතදාලා හොයාගත්තේ මේ මූණු ආවරණය මත එහෙම. ඔව්. අපි එහෙමනම් යන්න ඕනේ දැන්. හැමෝටම කියන්නේ පරිස්සමෙන් ඉන්න ඕන. ඒ වගේම තමයි නිතර මතක් කරනවා උණු වතුර බොන්න කියන එක, මීටර 2ක දුර පවත්වාගෙන යන්න ඕන කියන එක. සංචරණ සීමා දාලා තියෙන්නේ. අත්‍යවශ්‍යම රාජකාරියක් නැත්තම් ගෙදරින් එළියටවත් බහින්න එපා. ගිහින් එන්න ලස්සන දවසක්.